තිරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට පින්වත්නි සැමසිත සුවපත් කරන්නට ලෞතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් මේ පින්බර වස්සාන කාලයේදී ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ ශාස්ත්‍රපති පූජනීය නීතියගම චන්දිම පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ යටිනුවර දන්දුර වල්ගම්පාය අංක 76 දරණ නිවසේහි පදිංචි අශෝකා මිල්ලව බණ්ඩාර මහත්මිය, අචල නාලක මිල්ලව බණ්ඩාර පුතුණුවන්, දියණිය නාලිකා, බෑනා සේනක දිසා බණ්ඩාර, ලේලිය ඉනෝකා සිතුමිනි මිල්ලව බණ්ඩාර සහ මුණුබුරු මිනිබිරියන් LAR හේරත් බණ්ඩාර මහතා ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්තරා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පස්සතනෝ තුම්මේ භික්කවේ අමුං මහන්තං දාරු කන්ධං ගංගාය නදයාසෝතේන ව්‍යමානන්තේ. ඒ භාග්‍යවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් සකල සත්වයන් වෙත මහත් කරුණාවකින් යුක්තව දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මයට අපි හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. භාග්‍යවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දෙපස වැඩ සිටි සාරිපුත්ත මෞග්ගල්‍යාන ආනන්ද නන්ද රාහුලාදී වූ උතුම් ශ්‍රීනාසධර මහරහතන් වහන්සේලාටද අපි හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. කොළඹ 7 RJ සේනානායක මාවතේ
ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිර ඥාන ගෞරවනීය අපේ නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මෙරට වාසී ලෝ වාසී පිරති මහා සංඝ රත්නයෙන් අවසරයි. ඊ타මත්ම සත්පුරුෂ භාවයෙන් මේ පින්කමට දායකත්වයේ දරන්නට යෙදුණු යටිනුවර දන්තුර වල්ගම්පාය අංක 76 දරණ නිවසේහි පදිංචි විශ්‍රාමලත් පොලිස් පරීක්ෂක එම්.ඒ. මිල්ලව බණ්ඩාර මහත්මයා අවුරුදු 80ක් එතුමාට පිරීම නිමිත්තෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමක මුදල් සහකාර සේවයේ නියුතුව හිටපු අශෝකා මිල්ලව බණ්ඩාර මහත්මිය එවැගේම විදේශගතව සිටින අචල නාලක මිල්ලව බණ්ඩාර පුතුන් දියණියන් ඇතුළු බෑනවරු ලේලිවරු මේ පින්කමෙහි දායකත්වයෙන් කටයුතු කරනවා. ඉතින් විශේෂයෙන්ම ඒ තම ආදරණීය අප්පච්චිට ආශිර්වාද කරන්නට මෙහි කාර්මුණක් වශයෙන් තැන්පත් කොට තිබෙනවා. ඊයේ දවස තමයි ලෝක ළමා දිනය සහ වැඩිහිටි දවස මුළු ලෝකෙම පිරිස ගෞරවයෙන් යුක්තව සිහිපත් කරන්නට යෙදුණා. ඉතින් අවුරුදු 80ක් කියලා කියන්නේ වැඩිහිටි කෙනෙක්. ඒ නිසා වැඩිහිටියන්ගේ ಗುಣ සමරපු දවසට පහවද දවස තමයි ඔයත් මේ බණපදයේ අපච්චි වෙනුවෙන් ලෝකෙටම sannivedanaya කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ සඳහා අපට ආරාධනා කිරීම සම්බන්ධයෙන් පින්වත් ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසෙත්වා යන සත්පුරුෂ සිතින් අපි සෙත් ප්‍රාර්ථනා කරමු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කරන එක අහන එක නව කප්ප සුතන් ධම්මං කියලා ධර්මයේ විස්තර කරනවා. නව කප්ප කල්ප 9ක් පුරාවට එක දේශනාවක් ශ්‍රවණය කිරීම පින්වත්නි සුගතිය තුල සිත පිහිටුවන්නට උපකාරයක් බවට පත් වෙනවා. ඊතරම් විශාල ආනිසංසයක් ගෙනල්ලා දෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඇයි කියන කාරණාව අපට තේරුම් ගන්න පුළුවන්. බුදු කෙනෙක් ලෝකේ පහළ වීම ඇති දුර්ලභ ස්වභාවය මොහොතකට හරි අපි සිහියට නගා ගත්තොත් පිනතුනේ ලෞතුරා බුදු කෙනෙකුගේ ධර්මය අහන්න හැමෝටම පුළුවන් කමක් නැහැ. ඒ වෙන කාරණාවක්වත් නිසා නෙවෙයි, සංසාරේ පුරුදු කරපු මනසක් තියෙන්න ඕන බුදු කෙනෙකුගේ වදනකට සිත යොමු කරවන්න. ඒ සංසාරයේ සුගති උපදින වාරවලදී තමයි අපට බුදු කෙනෙකුගේ වචනේ කන වැටෙන්නේ. භාග්‍යවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, ෂණ සූත්‍ර දේශනාව තුළ අපට මේ විදිහට බුදු වදන කන වැටුණට මීට පෙර අපි උපදිලා හිටපු ආත්ම කොච්චරද කියන එක භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. අපි තිරිසං ආත්මයක ඉපදෙලා හිටියොත්, නිරලෝකේ නිරිසත්වයක් වෙලා ඉපදෙලා හිටියොත්, പ്രേත ලෝකේ പ്രേත සත්වයක් වෙලා ඉපදෙලා හිටියොත්, නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා ඉපදෙලා හිටියොත්, ඒ විතරක් නෙවෙයි පින්වත්නි, උප්පත්තියත් එක්ක කන ඇහෙන්නේ නැතිව, ඇස් පේන්නේ නැතුව, ආබාධිත වෙලා, අංග විකල වෙලා, මේ යහපත් මානසිකත්වයේ පිහිටන් නැතුව, වයසට මෝරපු මොලයක් නැතුව අඩු මානසිකත්වයකින් ඉන්න කෙනෙක් වෙලා ඔබ මොහොතකට හිතලා බලන්න, අපි මනුස්ස ජීවිත ඉපදුනත් එහෙම ආබාධයක් එක්ක ඉපදුනොත් මෙතරම් වටිනා බුදු වදන අපේ ශ්‍රවණේන්ද්‍රිය පිනවන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් සංසාරේ ඉපදිලා හිටපු වාරවලදී අපට එහෙම අවස්ථාවන් උදා නොවුණා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්තුනේ ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන්නේ කය හදන්න නෙවෙයි. දැන් ඔබ දැකලා ඇති කය වර්ධනය කරන මධ්‍යස්ථාන, ඒවට කියනවා කාය වර්ධන මධ්‍යස්ථාන කියලා. ඒ කාය වර්ධන මධ්‍යස්ථානවල කය හැදුවට ඊළඟ භවයකට ඒක උපකාරයක් වෙන්නේ නැහැ සුගතිය තුල උපදින්න.
ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ මතක් කළේ මන්සානි තස්ස වඩ්ඩන්ති පඤ්ඤාය තස්සන වඩ්ඩතේනේ. මස් වැඩුණට ප්‍රඥාව ඒ විදිහට වැඩෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කය දියුණු කරන්න නම් නෙවෙයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කායානුපස්සනාව තුළ මේ කයේ ඇති අස්තීර ස්වභාවය දකින්න කියනවා. හරියට බිත්තර කටුවක් වගේ. මේ කය මේ ශරීරය බිත්තර කටුවක් වගේ. පුංචි දෙයක් වෙලා බිම වැටුනොත් බිත්තරේ කුඩු පට්ටම් වෙලා යනවා. ආන් ඒ වගේ තමයි අවුරුදු 50ක් අපි මේක නඩත්තු කළා කියලා, අවුරුදු 30ක් මේ කය නඩත්තු කළා කියලා, අවුරුදු 20ක් මේ කය නඩත්තු කළා කියලා වැටෙනකොට තුවාල වෙන්නේ නැතුව තියන්නේ. වැටෙනකොට තුවාල වෙනවා. කවුරු හරි කෙනෙක් පොල්ලක් අරගෙන තරහකට හරි හිසට ගැහුවොත් හිස කුඩු වෙලා යනවා. බිත්තර කටුවක් වගේ කියනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මතක් කළේ මේ කයේ ඇති අසුබය දකින්න කියලා. අසුබය දකින්න කියලා උන්වහන්සේ මතක් කළේ ඇයි? මේ කයේ තියෙන යථාර්ථය තමයි, සත්‍යවාදීත්වය තමයි මේ කය කුණු ගොඩක් වගේ. කොතනින් කපල ගත්තත් පින්වත්නි සුබයි කියලා කොටසක් අයින් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කළේ මහණෙනි මේ කය නුඹලා හරියට ණයට ඉල්ලගත් දෙයක් වගේ කිව්වා. දැන් ඔබ හිතලා බලන්න ධර්මයේ කොච්චර ලස්සන උදාහරණද සපයන්නේ කියලා. කය නෙවෙයි වර්ධනය කරගත යුත්තේ කියන එකට කොච්චර බුදුහාමුදුරුවන්ගේ ධර්ම පරියායන් තියනවද? ඒ පිළිබඳව සිත පිහිටවන්න. ණයට ඉල්ලගත් දෙයක් වගේ කියලා කිව්ව මේ කය. ණයට ඉල්ලගත් දේවල් මොනවද තියෙන්නේ? ඔබ ආස වෙලා කෙනෙකුගෙන් රත්තරම් බඩුවක් කරේ දාගෙන මගුල් ගෙදරකට යන්න ඇති. මගුල් ගෙදරකට යනකොට තවත් කෙනෙකුගේ ඇඳුමක් ඉල්ලගෙන ඔබ හෝමාරු කරගෙන ඇඳගෙන ගියා වෙන්න පුළුවන්. හැබැයි ඉල්ලුවොත් මගදී ඉල්ලන වෙලාවේදී ගලවල දෙන්න අපි බැඳිලා ඉන්නවා. කාටවත් කියන්න බෑ මේක දැන් මගේ කියලා. ඇයි අපි ණයට ඉල්ලගෙන තියෙන නිසා. පින්වත්නි ඒ විතරක් නෙවෙයි කුලියට ගත්ත ගෙදරක් වගේ. දැන් ඔබ කුලියේ ගෙවල් වල ඉන්න අය දැකලා ඇති. කුලියට ජීවත් වෙන අය දැකලා ඇති. ආන් ඒ වගේ මේ කය යන්න කියපු ගමන් යන්න ඕන, අඬ ගහපු ගමන් එන්න ඕන. පින්වත්නි ඒ නිසා බුදුරජාණන් වහන්සේ කවදාකවත් ධර්මයේ දේශනා කළේ මේ කය වඩා ගන්න නෙවෙයි. කයට ගන්න ආහාර පිළිබඳව පවා බුදුරජාණන් වහන්සේ මතක් කළේ මොකක්ද? ආහාර පටික්කුල සංඥාව තුල පිහිටලා ආහාර ගන්න කියලා. නේවද වායන මදායන මණ්ඩනායන විභූෂනාය යාව දේවී මස්ස කායස්ස තිතියා යාපනාය විහිං සූපරතියා බ්‍රහ්මචර්යානුග්ගහාය. බලන්න පින්වත්නි මේ ආහාර ගන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් කය වඩවන්න නෙවෙයි. කය ලස්සන කරගන්න නෙවෙයි. කය වර්ණය වඩවා ගන්න නෙවෙයි. මොකක් නිසාද? නේවද වායන මදායන මණ්ඩනාය. මා හිතන්නේ නෑ ගිහියෙක් එහෙම ආහාර ගන්නව ඇති කියලා. ඉන්නව වෙන්න පුළුවන්. නමුත් බොහෝ භික්ෂුන් වහන්සේලා ආහාර ගන්න විදිහ නවංච වේදනං උප්පාදෙස්සාමි යාත්‍රාච මේ භවිස්සති. කුසගින්නේ හිටියහම පින්වත්නි නව වේදනාවන් හට ගන්නවා. ඔන්න ඔය නව වේදනාවන් දුරු කරගන්නයි ආහාරය ගන්නේ. පින්වතුනේ ඒ ආහාරය ගන්නකොට මනා සිහියෙන් යුක්තව ආහාර ගන්නව නම් ඒ කෙනාට මොනවද වැඩෙන්නේ? ආයු වරණ සැප බල ප්‍රඥා දියුණු වෙනවා. හැබැයි ආයු වරණ සැප බල ප්‍රඥා අපේක්ෂාවෙන් ආහාර ගන්නව නම් ඒක තුළ තියෙන ලෙඩවීමමයි පින්වත්නි. නව වේදනාවන් දුරු කර ගන්න ආහාර ගන්න කෙනාට වැඩෙනවා ආයු වරණ සැප බල ප්‍රඥා. ඒ නිසා කය ගැන නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ මනස ගැන, මේ සිත ගැන. සිත හදාගන්න එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වලා තියෙනවා. එහෙනම් අද ඔබ මේ ධර්මය අහන්නේ මොකක් හදාගන්නද? හිත හදාගන්න. සිත හදාගන්නේ නැති තරමට පින්වත්නි සසර දීර්ඝ වෙනවා. හරියට කොයි වගේද? මාළුවෙක් ගුරට අරන් දාලා තියන වගේ මේ සිත ගැහෙනවා එක එක අරමුණු හොය හොය යන්න.
ඔයත් විමසලා බලන්න හොයලා බලන්න. ගැඹුරු මුහුදක ඉන්න හරි ගොඩ මුහුදක ඉන්න හරි ජලයේ වැවක හරි ඇලක හරි දොලක හරි ඉන්න පුංචි දණ්ඩි පැටියෙක් අරගෙන පුංචි කාලේ ඔයත් එහෙම සෙල්ලම් කරලා ඇති. සරම් පොට අල්ලගෙන අම්මගේ චීත්ත පොට අල්ලගෙන කුඩා කාලේදී මාළු අල්ලනවා නේ. මේ මරලා ආහාරයට ගන්න නෙවෙයි විනෝදෙට පුංචි ළමයි එහෙම කරනවා. දණ්ඩි කුනියෝ පෙතියෝ නේ මේ සතු අල්ලගෙන විනෝදෙට එකතු කර ගන්නවා. ආපහුින් වතුරට මුදා හරිනවා. බැරි වෙලාවකවත් ඒ රෙදි කෑල්ලට අහුවෙච්ච මාළුව උඩට ඉස්සුවාම මොකද වෙන්නේ? එයා පීනනවටත් වඩා වේගෙන් උඩට පනිනවා. මොකක් නිසාද? එයා ජීවිතය ඉල්ලගෙන උඩට පනිනවා. මොකක්ද ඉල්ලන්නේ? හුස්ම ඉල්ලගෙන උඩට පනිනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ උදාහරණය කොච්චර වටිනවද මේ හිත ගැන. මේ හිතත් පින්වත්නි ආන් ඒ වගේ කියනවා. මොනවද? උඩ පනිනවා. කොහොටද උඩ පනින්නේ? අතීතයෙහි අපි ගොඩනගාගත් සිතුවිලි වලට මේ සිත ගමන් කරනවා. අතීතයේ ඒ කියන්නේ ගෙවිලා ඉවරයි. ගෙවිලා ඉවර වෙච්ච දේ පිළිබඳව හිතා ඒ පිළිබඳව ස්මරණය කරනවා. ඒක පින්වත්නි පංචකාම ආස්වාදේ වෙන්න පුළුවන් නේ. මම ඉස්සර මේ විදිහටයි හිටියේ. මම ඉස්සර මේ විදිහටයි කතා කළේ. දැන් විශ්‍රාමලත් පොලිස් නිලධාරිතුමත් ඒ විදිහමයිනේ. ඉස්සර මම මේ විදිහටයි කතා කළේ. මට මේ විදිහටයි ගරු සත්කාර කළේ. බලන්න දැන් අතීතය පිළිබඳව හිතා එක්කෝ ශෝක වෙනවා නේ. වර්තමානයේ විඳින දුකත් එක්ක, වර්තමානයේ විඳින පීඩනයත් එක්ක, වර්තමානයේ විඳින කම්කටොළුත් එක්ක අතීතයේ ජීවත් වෙච්ච දේ ස්මරණය කර කර ශෝක කරනවා වෙන්න පුළුවන් නේද? අපරාධ මට මෙහෙම තිබුණු ජීවිතයක් නැති වුණේ. මම මෙහෙම හිටිය කෙනෙක් නෙවෙයිනි කියලා අතීත සිතුවිලි සිහි කර කර මේ වෙලාවේදී මේ මොහොතේදී තැවීමකටපත් කරනවා. හැබැයි මේ කරන්නේ කවුද? මේ සිතේ තියෙන ස්වභාවය. බලන්න කයේ තියෙන ස්වභාවය සහ සිතේ තියෙන ස්වභාවය. දැන් අද ඔයත්තන්ට මම මතක් කළේ පඨම දාරුක්ඛෝපම සූත්‍ර දේශනාව. ඒ සූත්‍රෙත් මේ කාරණාවමයි බුදුහාමුදුරු ගන්නන්නේ. අපි ඉතින් ටිකක් ඒක විමසලා බලනවා සූත්‍රෙත් එක්ක ඉදිරියට යනකොට. එතකොට පින්වත්නි අතීතයේ සිතුවිලි වලිත් එක්ක ඔන්න දැන් දුක, සන්ත්‍රාසයනේ, බය හට ගැනීම, තැති ගැනීම මේ සියල්ලම සිද්ධ වෙනවා. මොකක් නිසාද? සිතමයි පූර්ව වෙන්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අනාගතයේ පිළිබඳව හිතලා හීන ගොඩ නගා ගන්නවා නේද? මම හෙට මේ විදිහට ඉන්නේ. තව මොහොතකට පස්සේ මම මේ විදිහට ඉන්නේ කියලා උන දැන් මේ තප්පරේ උදා නොවුණු අනාගතයේ පිළිබඳව හිතලා බොහෝ දේවල් සැලසුම් කරනවා නේද? බොහෝ දේවල් සැලසුම් කරනවා. ඒ සැලසුම් කරපු දේ වෙනස් වුණොත් මොකද වෙන්නේ? ආපහු දුක හට ගන්නවා. මේ සිතේ තියෙන ස්වභාවය ඔබ දකින්න. හැබැයි බුදුහාමුදුරු මතක් කළේ මොකද්ද? ඔව් මේ මොහොතේදී ඔබට සතුටින් ඉන්න පුළුවන් නම් මේ මොහොතේදී ඒ කියන්නේ මේ මම දැන් කියපු මේ මොහොත කියන කාල පරාසය දැන් ඒ කාලෙත් ගෙවිලා ඉවරයි. මේ මොහොතේදී යම් වූ කෙනෙකුට දැන් ඔබට තවත් මායක සරලව මතක් කරන්න අද දවස ඔබ ගුණවන්ත වෙන්නවා නේද? අද දවස ගුණවන්ත වෙන්නවා. එහෙනම් අද දවස නිදාගෙන හෙට උදේ අලුයම අවදි වෙනකොට අද දවස ගෙවිලා ඉවරයි. එහෙනම් ගෙවිලා ඉවරෙච්ච දවස සතුට උපදවන්නේ නැද්ද? ගෙවිලා ඉවරෙච්ච දවස සතුට උපදවනවා. එහෙනම් දැන් වර්තමානයේ සතුටින් ඉන්නේ නැද්ද? දැන් වර්තමානයේ සතුටින් එහෙනම් ඉන්නවා. එහෙනම් අනාගතය ගැන ඔබ අනිසි ලෙස ඔබ යම් සිහිනයක් ගොඩනගන්නේ නැහැ. දැන් ඔබ මේ ධර්ම කාරණා හොඳට තේරුම් ගන්න. මේ සිත ගැනනේ බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙන්නේ. එහෙනම් ඔබ මේ මොහොත, මේ අවස්ථාව, මේ ෂණය ඔබ ජීවිතයේ සීල සම්පන්නව ගෙවනවා නම්, ගුණවන්තව ගෙවනවා නම්, ප්‍රඥාවන්තව ගෙවනවා නම්, යෝනිසෝ මනසිකාරයෙන් කල් ගෙවනවා නම්, බුද්ධානුස්සතියෙන් ජීවත් වෙනවා නම්, ධම්මානුස්සතියෙන් ජීවත් වෙනවා නම්, සංඝානුස්සතියෙන් ජීවත් වෙනවා නම්, සීලානුස්සතියෙන් ජීවත් වෙනවා නම්, ඒ ගෙවුණු තප්පරය තුළ මරණය උදා වුණොත් ඔබ බය වෙනවද? ඔබ කවදාකවත් බය වෙන්නේ නැහැ.
ඇයි බය වෙන්නේ නැත්තේ? ඔබට විශාල ධනයක් තියෙනවා. ඒ ධනෙ අරන් යන්න පුළුවන් ධනෙ. මොකක්ද ඒ ධනෙ? භාග්‍යවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධා සිතින් ජීවත් වීමේ ධනෙ තියෙනවා. දැන් බලන්න. එහෙම යම් කෙනෙක් වර්තමානයේ තුල මේ මොහොත තුල පින්වත්නි ඒ කියන අනුස්සතිය තුල පිහිටලා නේ දස කුසලයේ පිළිබඳව පිහිටලා Tamange තියෙන සීලය මත පිහිටලා කල් ගෙවනවා නම් ඔහුට මේ ගත්ත හුස්ම රැල්ල පහළට හෙලන වෙලාවේදී මරණය උදා වුණත් බය වෙනවද? කවදාකවත් බය වෙන්නේ නැහැ. ඇයි බය වෙන්නේ නැත්තේ? මේ මොහොත තුල Tamanට විශාල ධනස්කන්ධයක් තියෙනවා. මේ මොහොත තුල විශාල ධනස්කන්ධයක් තියෙනකොට ඔහු මෙතනින් නික්ම වෙලා ඊළඟ තැනට යනකොට ඒ තැන පිළිබඳව කියන්නේ භවයේ පිළිබඳව තණ්හා වදා ගන්න කියන කාරණාව නෙවෙයි. ඔබට එහෙමත් මේක වරදවත් තේරුම් ගැනීමේ. එහෙනම් මේ ස්වාමින් වහන්සේ ධර්ම දේශනා කරන්නේ මේ වෙලාවේදී සීල් සමාදන් වෙලා සීලය රැකගෙන දිව්‍ය ලෝකෙට යන්න කියලාද? එහෙම නෙමෙයි පින්වත්නි. මේ මොහොතේදී ඔබ ගෙවන සීල සම්පන්න ජීවිතය නිවන් අවබෝධයක් පිණිස උපකාරයක් වෙනවා. ඒ නිසා මේ මොහොතේදී මම මරණයටපත් උනත් කමක් නැහැ. ඇයි මරණයටපත් උනත් කමක් නැහැ කියලා කියන්නේ? පින්වත්නි, මේ මොහොතේදී මරණයටපත් උනත් කවදාකවත් නිරේ තුල උපදින්නේ නැහැ. නිරේ තුල උපදින්නේ නැහැ කියලා කියන්නේ ඔහු සංසාර ගමන කෙටි කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. සසර ගමන කෙටි කරගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන්නේ මොකද්ද? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක කියන දුක් සමුදායෙන් සමුගත්ත කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඔබ බලන්න එච්චර ගමනක් යන්න ඔබ කරන්න ඕනේ මොකද්ද? මේ මොහොත තුල සීල සම්පන්න වෙන්න. දැන් එහෙනම් මේ මොහොත තුල ඔබ කරන්න ඕන මොකද්ද? මේ මොහොත තුල යෝනිසෝ මනසිකාරයේ මත පිහිටලා මේ බණපදය හොඳට ශ්‍රවණය කරන්න. එහෙනම් මේ මොහොත තුල ධර්මයේ ශ්‍රවණය කරනකොට ඔබ මිය ගියා කියලා හිතන්න. ඔබට ඕන තරම් පුළුවන් නේ බෞද්ධ ආරූප වාහිනිය, බෞද්ධ ගුවන් විදුලිය කොට්ට ළඟ තියාගෙන, ඇඳ ළඟ තියාගෙන, ඇහැ පේන දුර තියාගෙන ඔබ ලෙඩ ඇඳක ඉන්නවා නම් ඔබ නිතරම බණ අහනවා නම් හැබැයි ඒ බණ අහන හැම වෙලාවකදීම ධර්මයේ පිළිබඳව සිත පිහිටුවලා බණ අහන්න ඕන. ආන්ගේ අහන අතරතුර පින්වත්නි මිය ගියත් ඔබේ අර පුණ්‍ය අරමුණ ශක්තිමත් නම් ඔබ කවදාකවත් ගිහින් නිරේ උපදින්නේ නැහැ කියනවා. කවදාකවත් නිරේ ගිහිල්ලා උපදින්නේ නැහැ. මම ඔබට ඊටාම ලස්සන කතන්දරයක් කියලා මේ ධර්මපරියාය තේරුම් කරලා දෙනවා. ඔබ අහලා තියෙනවානේ අර දහම්සෙනෙවි මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ අවසාන උත්සවයට, ඒ කියන්නේ ආදාහන උත්සවයට පුන් කලස් 4ක් හදාගෙන ආපු උපාසකම්මට වෙච්ච දේ නේද? ඒ පුන් කලස් 4 හදාගෙන එනකොට දෙවිවරු ආව නිසා, මිනිස්සු ආව නිසා, ඒ වර්ග පරම්පරාවේ පිරිස ආපු නිසා පිරිසත් එක්ක තෙරපිලා අය ඒ තැනදිම මිය ගියා. ඔයත් වට කතාව කියවලා බලන්න. ඒ තැනදිම මිය ගියා. ඒ තැන මිය ගියා විතරයි ඒ ෂණය තුල ගිහින් සුගතිය තුල සිට පිහිටුව තවතිසාවේ. ආදාහන උත්සව ඉවර වෙන්න කලින් උන්වහන්සේ ආපහු ඒ දේවතාවිය ආපහු මනුලෝකයට ඇවිදින් තමන් කරගත් කුසලයේ පිළිබඳව අනිත් සියලුම ප්‍රජාවට සිහි කළා. එහෙනම් මොකද්ද මෙතනදී අපිට ගන්න තියෙන්නේ? මේ මොහොත, මේ ෂණය, මේ අවස්ථාව අපි අනුස්සතිත් ඒ කියන්නේ බුද්ධානුස්සතිය ආදී වූ යහපත් අනුස්සතිය තුල පිහිටලා යෝනිසෝ මනසිකාරයේ මත පිහිටලා අපි කටයුතු කරනවා නම් අපට ගෙවිච්ච නැතන් අනාගතයේ පිළිබඳවවත් ගෙවිල ගියපු අතීතයේ පිළිබඳවත් දුක, ශෝකය, සන්ත්‍රාසය, බය තැති ගැනීම හටගන්නේ නැහැ. ඇයි? මේ මොහොතේදී Tamanගේ ගුණවන්තකම තමයි ඉන් අනතුරු උදා වෙන තප්පරය සඳහා බලපැවැත්වෙන්නේ. ඒ නිසා පින්වත්නි අපි මේ ධර්මපරියාය දැන් ඉගෙන ගන්නවා ජීවිතයේ නිවන් දොරටුවක් බවටම පත් වේවා යන සාදු සිත ප්‍රාර්ථනාවෙන්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ
අයෝධ්‍යා කියන නුවර බුදුහාමුදුරුවෝ වැඩ හිටපු අයෝධ්‍යා කියන නුවර ගංගා නම් ගංගාවෙහි ඉවුරෙහි වැඩ වාසය කරන කාලේ. දැන් බලන්නකො එතකොට එහෙනම් ගංගා නම් නදිය කොහෙද පිහිටලා තියෙන්නේ? අයෝධ්‍යා කියන නුවර නගරේ. එහෙනම් දැන් ඔබ හිතලා බලන්න දැන් මේ ගංගා නම් ගඟ ගැන හොඳ ජනප්‍රිය කතා තියෙනවනේ නේ. අදටත් ඉන්දීය සමාජය තුළ තියෙනවා. මිය පරලොව ගියාම එක්කෝ අලු කරලා අලු ටික අරගෙන අර කෙන්ඩියකට දාලා ගඟේ පා කරලා අරින සංස්කෘතියක් තියෙනවානේ. ඔන්න ඔය කියන ගංගා නම් ගඟ. ඊළඟට මොකද්ද? ගංගා නම් ගඟ තරම් ලේ මහ පොළවට හලලා සතුටෙන් ජීවත් වුණත් එහි කුසලයක් හෝ අකුසලයක් නැහැ කියන බමුණු මතයක් තිබ්බනේ නේ. ඒතකොට හිතලා බලන්න ඒ ගංගාවමේ නේද? ගංගාවේ. ඒ ගංගාවේ ඉවුරේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට එතකොට බුදුහාමුදුරු කොච්චර සබහාදහමත් එක්ක පරිසරයත් එක්ක නේද මේ ඇලදොලත් එක්ක කොච්චර උන්වහන්සේ ජීවත් වුණාද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. අපිත් එහෙනම් කොච්චර මේ සබහාදහමට කිට්ටු වෙන්න ඕනද? සබහාදහම තුල තියෙන සැනසෙල්ල බලන්න බුදුහාමුදුරුවන්ගේ සූත්‍ර දේශනාවල. ඔන්න ගංගා නම් නදී බුදුරජාණන් වහන්සේ ගම් ඉවුරේ වැඩ ඉන්නකොට ගහගෙන යන දර කඳක් දැක්කා. දැන් බලන්නකෝ ධාරුකන්ද රුක්ක කියලා කියන්නේ ගහ. ධාරුකන්ද ගහකින් වැටුණු දර කඩක්. දැන් දර කඩක් තමයි බුදුරජාණන් වහන්සේ උපමාවකට අරගෙන මේ ධර්මපරියාය අපිට තේරුම් කරලා දෙන්නේ. දර කඳක් දැකලා භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. භික්ඛුආමන්තේසේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කරනවා. කොහොමද? පස්සතනෝ තුම්මේ භික්කවේ අමුං මහන්තං ධාරුක්ඛන්ධං ගංගාය නදියා සෝතේන විමානන්තේ. බුදුරජාණන් වහන්සේ විමසනවා මහණෙනි ගංගා නම් ගඟේ අර ගලාගෙන යන ගහගෙන යන අර දර කඳ උඹලා දැක්කද කියලා අහනවා. දර කඳ පෙන්නලා අහනවා ඒ දර කඳ නුඹලා දැක්කද කියලා. බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා ඒවම් බන්තේ. එසේ ස්වාමීනි අපි දැක්කා කියනවා. ඊළඟට කියනවා මොකද්ද? සච්චේසෝ භික්කවේ දාරුක්ඛන්දෝන්න ඔරිමං තීරං උපගච්ඡති. පින්වත් මහණෙනි ඉදින් ඒ දර කඳ මෙතරට නොපෙමිණියේද? ඒ දර කඳ මෙතරට එන්නෙත් නැහැ. එතරට නොපෙමිණියේද? එතරට යන්නෙත් නැහැ. ඊළඟට කියන මොකද? ගඟ මැද ගිලිලා යන්නෙත් නැද්ද? ගඟ මැද ගිලෙන්නෙත් නැහැ. ගොඩට යන්නෙත් නැද්ද? ගොඩට ගහගෙන යන්නෙත් නැහැ කියනවා. ඊළඟට කියනවා කිසියම් මිනිසෙක් ගන්නෙත් නැද්ද? අහුරලා ගන්නෙත් නැහැ. අමනුෂ්‍යයෙක් ගන්නෙත් නැද්ද? දිය සුලියකට අහුවෙන්නේ නැද්ද? ඒ දර කඳ කුණු වීමක් වන්නෙත් නැද්ද? කියනවා මහණෙනි ආන් ඒ වගේ තමයි ඒ දර කඳ මුහුද කරා නැමිලා තියෙන්නේ. මුහුදට ගසාගෙන යන්නේ. ඊට හේතුව කවරෙක්ද කියලා විමසනවා. දැන් බලන්න පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ධර්ම පරියාය විස්තර කළ දෙන්නේ කොච්චර වටින විදිහටද? ගංගා නම් ගඟේ තියෙන දර කඳක් දැකලා භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා ඒ දර කඳ පෙන්නලා අහනවා මහණෙනි ඇයි මේ දර කඳ මේ විදිහටපත් වෙන්නේ නැත්තේ කියලා. ඊළඟ අහන මොකද්ද? ඇයි මහණෙනි දර කඳ එහෙම නොවෙන්නේ හේතුව මොකක්ද කියලා අහනවා. ඊළඟට කියන මොකක් නිසාද නොවෙන්නේ හේතුව? සමුද්දන්නෝ භික්කවේ ගංගාය නදියා සෝතෝ සමුද්දපෝනෝ සමුද්දපබ්භාරෝ. මහණෙනි මොකක් නිසාද මේ ගංගා නම් නදිය හැරවිලා තියෙන්නේ, නැඹුරු වෙලා තියෙන්නේ, පාත් වෙලා තියෙන්නේ මුහුදටම නිසා කියනවා. දැන් බලන්න හිතලා ගංගා නම් නදිය එහෙනම් පාත් වෙලා තියෙන්නේ, බැස්ම තියෙන්නේ කොහොටද?
බැස්ම තියෙන්නේ මුහුදට. ඒවමේවකෝ භික්කවේ සචේතුම්මේන ඔරිමං තිරං උපගච්ඡත. මහණෙනි මේ පරිදිමයි නුඹලා මෙතරට නොපැමිණීද. දැන් බලන්න උපමාවකට ගන්නවා දර කඳ අරගෙන අහනවා කියනවා මහණෙනි නුඹලාද මෙතරට පැමිණියෙත් නැද්ද? එතරට පැමිණියෙත් නැද්ද? මැද ගිලුනේත් නැද්ද? ගොඩට ගියෙත් නැද්ද? මනුෂ්‍යයෝ ගත්තෙත් නැද්ද? අමනුෂ්‍යයෝ ගත්තෙත් නැද්ද? ඇයි එහෙම උනේ කියලා අහදි කියන මොකක් නිසාද? මහණෙනි නුඹලා නිබ්බාන පෝනා නිබ්බාන පබ්බාරා තං කිස්ස හේතුව. ඔව් මොකක් නිසාද? නුඹලාත් මහණෙනි නිවනටම බර වූවාහුය. නිවනටම බර වෙලා තියෙන නිසා, නිවන පැත්තටම පාත් වෙලා තියෙන නිසා. ඊට හේතුව කුමක්ද මහණෙනි? සම්මයක් දෘෂ්ටිය නිවනටම නැමුණු. බලන්න ගංගා නම් නදිය නැමිලා තියෙන්නේ මූද දක්වා. එහෙනම් නිවන කියන එක මොකද්ද? සම්මා දෘෂ්ටිය, සම්මයක් දෘෂ්ටිය නිවනටම නැවිලා තියෙන නිසා, නිවන් කරාම ගමන් කරන නිසා, නිවනටම නැඹුරු ධර්මතාවයක් නිසා මයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. එතකොට බලන්න එතන හිටපු එක් ස්වාමින් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේට මේ මහනවා. බුදුරජාණන් වහන්සේ මේ ඔබ වහන්සේ ඊතර කියන කතා කියනවා, මෙතර කියන කතා කියනවා, මැද බලාගෙන ඉන්නේව කියනවා, අග බලාගෙන ඉන්නේව කියනවා, ගොඩට ගන්නේව කියනවා, මිනිස්සු ගන්නේව කියනවා, අමනුෂ්‍යයෝ ගන්නේව අල්ලව ගන්නේව කියනවා, දියසුලි කියනවා, කුණු වෙලා යනවා කියන මොකද්ද ස්වාමීනි මේ ඔබ වහන්සේ ඉදිරිපත් කරන ධර්මපරියාය කියලා පින්වත්නි එතන හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. දැන් ඔය ඇත්තොත් කවුරු හරි හාමුදුරුවන් වහන්සේ නමක් ධර්ම දේශනාවක් පවත්වනකොට මේ දේශනාවේ හරි කමක් නැහැ. යම් ගැටලු සහගත තැනක් තිබුණොත් ඔබ මොකද්ද කරන්න ඕන? ඔබ පුළුවන් විදිහට පෙළ පොත නැත්නම් පෙළ සූත්‍රේ පෙරලා ගන්න ඕන. ඊළඟට අටුවාව හරේ ටීකාව හරේ තියාගෙන ධර්මපරියාය තේරුම් ගන්න ඕන. එහෙම බැරි වුණොත් මොකද්ද වෙන්නේ? එහෙම බැරි වුණොත් හොඳට ධර්මයේ දන්න හොඳ ධර්මඥානයක් ඇති සාමීන්ද්‍රයාණන් වහන්සේ නමක් මුණ ගැහෙන වෙලාවට තමන්ගේ ධර්ම කාරණාව නොදන්න කාරණාව දැනගන්න ඕනනේ. කවදාකවත් ඔබට ධර්මයේ තේරුන්නේ නැහැ කියන එක තවත් කෙනෙකුට වරදක් පටවන්න පුළුවන් එකක් නෙවෙයි. අපිමයි අපේ මෝහය නැති කර ගන්න ඕන. අවිද්‍යාව නැති කර ගන්න ඕන අපිමයි. තවත් කෙනෙකුට පවරන්න බෑ. මා ළඟ තියෙන අවිද්‍යාව දුරු කර ගන්න ඕන මමමයි නේද? ඔබ ළඟ තියෙන අවිද්‍යාව තියෙනවා නම් ඔබමයි ඒක දුරු කර ගන්න. ඒ නිසා ඔබට ධර්මයේ පිළිබඳව යම් අපැහැදීමක් තියෙනවා නම්, පැහැදිලි නොවීමක් තියෙනවා නම් ඔබ කල යුත්තේ ධර්මයේ නොනහා ඉන්න එකද? අනේ මට ওই ගැඹුරු ධර්මයේ තේරෙන්නේ මට වැඩක් නැහැ කියලා නේ. තවත් එහෙනම් අගාධයකට යනවා. ඒ නිසා ඔබ හොඳට බණ අහන්න මේ ධර්මපරියාය මනාලෙස පින්වත්නි තේරුම් යනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ සිටි අර ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. මොකද්ද? ස්වාමීනි ඔබ වහන්සේ අර ඉදිරිපත් කරපු ධර්ම කාරණා මොනවද කියලා. ඔන්නේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නේද? ඔරිමං තිරන්තිකෝ බික්ඛු චන්නේතං අජ්ජත්තිකානං ආයතනං අදිවචනං පාරිමං තිරන්තිකෝ බික්ඛු චන්නේතං බාහිරණං ආයතනං අදිවචනං මජ්ජේ සංසාදෝතිකෝ බික්ඛු නන්දිරාගස්සේතං අදිවචනං ඵලේ උස්සාධෝතිකෝ බික්ඛු අස්මිමානස්සේතං අදිවචනං. බුදුරජාණන් වහන්සේ මේ ධර්මපරියාය පින්වත්නි එකින් එකට මනාලෙස දේශනා කරනවා. මොකද්ද? මහණෙනි
හය වැදෑරුම් වෙච්චි ආධ්‍යාත්මික වූ ආයතනයන් වලට කියන නමක් තමයි ඔය නම කියලා කිව්වා. දැන් මේ දේශනාව පින්වත්නි මෙහෙම මේ කෙටියෙන් ඔබට මා පැහැදිලි කරලා දුන්නාට මේක පැය ගාණක් විස්තර කරන්න ඕන. දැන් බලන්නකෝ සය වැදෑරුම් එහෙනම් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ආධ්‍යාත්මික ආයතනයන්ට කියන නමක් තමයි කිව්ව මේ නම. මොකද්ද? ඔව් අජ්ජත්තිකානං ආයතනාන. මහණෙනි මේ ආධ්‍යාත්මික ආයතන 6 මොනවද? ඇස, කන, නාසය, දිව, කය, මනස. ඉතින් 6ක් තියෙනවා. ආන්ගේ 6 කියන මොකද්ද? ඊතර කියන සය වැදෑරුම් ආයතන වලට කියපු නම තමයි ඊතර. දැන් කියවනේ දර කඳ ඊතරට නොයන. දැන් ගංගා නම් ගඟේ ගලාගෙන යන දර කඳ ඊතරට නොයන මහණෙනිනේ. මෙතරට නොයන. එහෙනම් ඊතර මෙතර කියන වචන දෙක මොකක්ද ස්වාමීනි කියලා තමයි අර රැස්වල හිටපු භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ. ඊතර මෙතර කියන ධර්ම කාරණාවේදී කියන මොකද්ද? ඔව් සය වැදෑරුම් ආධ්‍යාත්මික ආයතන වලට කියන නමක් තමයි මහණෙනි ඔය නම. ගලා බැසීම කියලා කිව්වේ මොකක්ද? ගලා බැසීම කියලා කිව්වේ අස්මිමානයට නැත්නම් මොකද්ද? නන්දි රාගයට කියපු නමක් කිව්වා. නන්දි රාගයට කියන නමක්. ගොඩ ගන්නවා කියලා කිව්වේ මොකක්ද කියලා හද කියනවා අස්මිමානයට කියපු නම. දැන් ඔබ තේරුම් ගන්න එක ධර්ම පුංචි කොටසක් ඇතුලේ කොතරම් ගැඹුරු ධර්ම කාරණාවක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවදනේ. මතු පිටින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ගඟක ගලාගෙන ගියපු දර කඳක් පිළිබඳවනේ බුදුහාඳුර මතක් කළේ. නමුත් බලන්න ඊතර මෙතර නේ ඊට පස්සේ මේ මැද ගිලා බහින එක ඊළඟට ගොඩට ගැනීම කියන අවස්ථා තුනට කිව්ව මොකද්ද? සය වැදෑරම් වෙච්චි ආධ්‍යාත්මික ආයතන වලට කියපු නම කිව්වා. නන්දි රාගයට කියපු නම තමයි කිව්ව මොකද්ද? ඔව් ගඟ මැද ගිලා බහින එකට කිව්ව නන්දි රාගය කියලා. ඊළඟට කිව්වා ඔව් ගොඩට ගන්න එකට කිව්ව අස්මිමානය කියලා. දැන් මොකද්ද මේ ආධ්‍යාත්මික ආයතන 6 කියලා කියන්නේ පින්වත්නි ඇහැට පේන කනට ඇහෙන දිවට දැනෙන රස නීරස වෙන්න පුළුවන් ශරීරයට දැනෙන ස්පර්ශ කයට දැනෙන පහස මනසට දැනෙන සිතුවිලි මේ සියල්ලම මම මගේ කියන හැඟීමෙන් යමක් ගන්නවද බැඳෙනවද ආන් ඒකට කියන පින්වත්නි ආධ්‍යාත්මික ආයතන කියලා. දැන් අපි මෙහෙම වචනයකට කියන්නේ මට ඒක ඇහුණා මම ඒක දැක්කා කියලා. ඒ ආධ්‍යාත්මිකයි. මට ඇහුණා ආධ්‍යාත්මිකයි. ඊළඟට කියනවා දැන් අර ඒ අල්ලා ගැනීම නිසා කියනවා භාග්‍යවතුන් වහන්සේ මොකද්ද? අල්ලා ගන්නවත් එක්කම සතුටු වීම උපදින්න පටන් ගන්නවානේ. දැන් ආධ්‍යාත්මික ආයතන වලින් අල්ල ගන්නකොට සතුට උපදිනවා නේ. අනේ හරි ලස්සන ශබ්දයක්, හරි ලස්සන රූපයක්, හරි ලස්සන නැත්නම් හරි රසවත් ආහාරයක් කියලා යම් යම් දේවල් වලට නැත්නම් ඒ ආයතන වලට දැනෙන ඇඟෙන දේවල් වලට සතුට උපදිනවා. හැබැයි ඒක විතරක්ද නෑ. දුකත් උපදිනවා. බලන්න සතුට උපදිනවා, දුක උපදිනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? ඔව් තමන්ගේ ජීවිතේ අසතුටද දුකද වේදනාවද මේ ආයතනයත් එක්ක උපදිනවා කියනවා. මේවා අල්වා ගන්න එක තමයි මහණෙනේ මා මේ උක්ත විදියට නුඹලාට සිහිපත් කළේ. එහෙනම් මොකද්ද වෙන්නේ පින්වත්නි? මේ සය වැදෑරුම් වෙච්ච ආධ්‍යාත්මික ආයතන වලින් අල්ල ගන්න දේ නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසනේ
මේ සියලු දුක් සමුදායක් හටගන්න හේතුවක් වෙනවා. මොකෙන්ද? අපි අල්ලා ගැනීම තුලින්, අස්මිමානය තුලින් නේ, මගේ මට කියන හැඟීම තුලින් පින්වත්නි දුක උපදිනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අර ගංගා නම් ගඟේ තියෙන දර කඳ අරගෙන බලන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට කොච්චර ගැඹුරු ධර්මපරියායක් විස්තර කරලා දෙනවද කියලා. අපිත් එහෙම නෙමෙයිදනේ. අපි අල්ල ගන්නවා අම්මා කියලා, අල්ල ගන්නවා තාත්තා කියලා, අල්ල ගන්නවා දූ දරුවෝ කියලා, අල්ල ගන්නවනේ යාන වාහන ඉඩ කඩම් රැකී රක්ෂා මේ සියල්ලම බාහිර පවතින දේවල් මොකද කරන්නේ? අල්ල ගන්නවා. අල්ල ගැනීම තුළ කවදාකවත් සතුටක් උපදිනවද? නැහැ. පුංචිම පුංචි සතුටක් උපදිනවා. හැබැයි විශාල දුක් සමුදායක් ගෙනල්ලා දෙනවානේ. පුංචි ගිනි දැල්ලක් විදිහට පෙවුනට අත අහුනොත් මොකද වෙන්නේ? විශාල ලෙස පිච්චෙනවා. ඒ වගේ පුංචි දෙයක් අල්ල ගන්නකොට විශාල දුක් සමුදායක් ගෙනල්ලා දෙනවා. ඊළඟට මොකද්ද කියන්නේ? මහණෙනි, අමනුෂ්‍යයෝ ගැනීම කියලා මානුබලට දේශනා කරේ මොකක්ද කියලා. අමනුෂ්‍යයෝ දැහැ ගන්නවා. මොකද ඒ කියන්නේ? මේ ශාසනයෙහි එක්තරා භික්ෂුවක් නේද? දිව්‍ය නිකායක් ප්‍රාර්ථනා කරගෙන, ඒ කියන්නේ තමන් සිල් රකින්නේ මොකක් වෙනුවෙන්ද? තමන් ගුණධර්ම පුරන්නේ මොකක් වෙනුවෙන්ද? තමන්ගේ භ්‍රමචර්යාව ආරක්ෂා කරන්නේ මොකක් වෙනුවෙන්ද? ඔව්, මම දිව්‍ය ලෝකයේ දෙවි කෙනෙක් වෙනවා. අසවල් දිව්‍ය රාජ්‍යයේ එක්තරා දෙවි කෙනෙක් බවට පත් වෙනවා. පින්වත්නි, එහෙම සිල් ආරක්ෂා කරනවා, ගුණවන්තකම් පුරනවා, व्रत සමාදාන වෙනවනේ, භ්‍රමචර්යාවේ යෙදෙනවා. හැබැයි තමන්ගේ අරමුණ නිවන් අවබෝධ කරගන්නද? නෑ. තෞතිසාවේ ගිහින් උපදින්න, නිම්මාන රතියේ ගිහින් උපදින්න, පරණිම්මිත දිව්‍ය ලෝකයේ ගිහින් උපදින්න, මේ විදිහට විවිධ දිව්‍ය තල අපේක්ෂා කරගෙන තමන් සිල් ආරක්ෂා කරනවා. ඒක කියන බුදුරජාණන් වහන්සේ මොකක් වගේද? හරියට අමනුෂ්‍යයෝ දැහැගත්තා වගේ වැඩක් කිව්වා. ඒ කියන්නේ තමන් සිල් ආරක්ෂා කරන්න ඕන, ගුණවන්ත වෙන්න ඕන, එතකොට සමාධි සම්පන්න වෙන්න ඕනනේ. අපි මේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගන්න ඕන භව තෘෂ්ණාවකින් නම් නෙවෙයි නේද? කොත්තන ඉපදුනත් බුදුරජාණන් වහන්සේ මතක් කළේ මොකක්ද? කොත්තන ඉපදුනත් මහණෙනි, නিত্য වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන් කිනම් තැනක්වත් මහණෙනි ගන්න නෑ කිව්වා. එහෙනම් මෙච්චර මේ මනුස්ස ජීවිතය, මෙතරම් වටිනා පැවිදි ජීවිතයනේ, දුර්ලභෝ පප්පජ්ජා, පැවිදිකම කියන්නේ දුර්ලභ දෙයක්. මේ දුර්ලභ පැවිදි ජීවිතය දිව්‍ය ලෝකයේ සැප ප්‍රාර්ථනා කරගෙන තමන් සීලය ආරක්ෂා කරගන්නවා නම්, ගුණවන්තකම් රකින්නවා නම්, හරියට ඒක කියන බුදුරජාණන් වහන්සේ මොකක් වගේද? හරියට ඒක කියනවා අමනුෂ්‍යයෙක් වගේ කියනවා. ඒක පළක් වෙන්නේ නෑ. මොකක්ද එහෙනම් තමන්ගේ අරමුණ වෙන්න ඕන? නිබ්බාන සච්චේ කිරියාය නේද? නිවන් අවබෝධ කර ගැනීමමයි තමන්ගේ අරමුණ වෙන්න ඕන. ඒ සඳහා සීලය අවශ්‍ය වෙනවා. ඒ සඳහා තමන්ගේ තපස් භාවය අවශ්‍ය වෙනවා. ඒ සඳහා තමන්ගේ ගුණවන්තකම අවශ්‍ය වෙනවා. හැබැයි නිවනමයි තමන්ගේ එකම අරමුණ වෙන්න ඕන. එහෙම නැතු අර දිව්‍ය ලෝකයේ දිව්‍ය සැප විඳින්න, බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම සැප විඳින්න නේ. එතකොට විශාල දිව්‍ය තලයක ආධිපති කෙනෙක් වෙන්න. එහෙම නෙමෙයි. එහෙම යම් වූ කෙනෙක් පින්වත්නි අපේක්ෂාවෙන් සිල් ආරක්ෂා කරනවා නම්, ගුණවන්තකම් පුරනවා නම්, හරියට ඒක කියන මොකක්ද? අමනුෂ්‍යෙක් අල්ලගත්තා වගේ කියලා කියනවා කිව්වා. දැන් බලන්න මේ තමන්ගේ ගුණවන්තකම හදාගන්න විදිය, බුදුහාඳුරු ගන්නන විදිය, ඊළඟට තමන්ගේ මේ ආධ්‍යාත්මික ආයතන වලින් තමන් ඈත් වෙන්න බුදුහාමුදුරු ගන්නපු විදියනේ. ඇයි අපි මේ ගිනි ගොඩම බදාගෙන දැවෙනවා කියලා කියනවා නේද? දැන් අපි කවුරුත් ලুকু රත් වෙච්ච යකඩයක් අතේ තද කරගෙන කාටවත් කියන්නේ නැහැනේ අදින්න කියලා. ඇයි අපි අදින්න කියන්නේ නැත්තේ? ගිනි ගන්න එකෙන් අත පිච්චෙනවා, අදිනකොට තව වේදනාවක් ගෙනල්ලා දෙනවා. ඒ වගේ තමයි කිව්වා බුදුරජාණන් වහන්සේ. ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, දිවෙන් විඳින රස නීරස, කනෙන් අහන හොඳ නරක ශබ්ද,
ශරීරයෙන් විදෙන ස්පර්ශනේ මේ ආයතන වලින් ගොඩනගන දේ හරියට රත් වෙච්ච යකඩයක් අතෙන් බදාගෙන තවත් කෙනෙකුට අදින්න කියනකොට අල්ලගෙන හිර කරගෙන ඉන්නවා වගේ. දැන් බලන්න මේකේ දකින්න කිව්වේ මොකද්ද? ආදීනව දකින්න කියලා කිව්වේ. මේක තමන්ගේ ජීවිතයේ දුක උපද්දවන දෙයක් කියලා දකින්න කියලා කිව්වේ. මේක ජීවිතේ තමන්ගේ සැනසෙල්ල නැති කරන දෙයක් කියලා දකින්න කියලා කිව්වේ. එහෙනම් මේක මොකද්ද කරගන්න ඕනේ? මේක ප්‍රහාණය කරගන්න ඕන. නේද? දුක නැති කරගන්න ඕන. දුක නැති කරගන්න නම් මොකද්ද? අස්මිමානය දුරු කරගන්න ඕන. ඊළඟට බලන්නකෝ ඊළඟ ධර්මපරියායේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මොකක් පිළිබඳවද? දැන් එක එක තැනට ඇලෙන්න එපානේ. දිව්‍ය ලෝකෙටද, බ්‍රහ්ම ලෝකෙටද, ඒ තැන් හරියට එහෙම ඇලුනොත් එහෙම යා අමනුෂ්‍යයෙක් වගේ කියලා කිව්වා. අමනුෂ්‍යයෙක් අල්ලගත්තා වගේ කියලා කිව්වා. ඊළඟට බුදුහාමුදුරුවෝ ගන්නනවා අර යකඩ නැත්තම් අර ලී කැබැල්ලට වෙන දේ මොකද්ද? දියසුලියක් උන්වහන්සේ කිව්වා. දැන් ඔබට මතක ඇතිනේ මම සූත්‍ර ආරම්භක අවස්ථාවේදී දියසුලියකට අහු වුණේ නැද්ද? එහෙනම් මෙතන දියසුලියක් ගැන කතා කරනවා. දැන් අර භික්ෂුන් වහන්සේ අහනවානේ බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි ඔබ වහන්සේ මේ මැද ගිලෙන්නේ නැහැ කිව්වා, ගොඩට ආවේ නැහැ කිව්වා, ඒ ගොඩට ගියේ නැහැ කියලා කිව්වා, අමනුෂ්‍යයෙක් ගත්තේ නැහැ කියලා කිව්වා, දියසුලියකට අහු වුණේ නැහැ කියලා කිව්වා, ඒ දර කැබැල්ල මහ මුහුද දක්වාමයි ගමන් කළේ කියලා කිව්වා. ස්වාමීනි එහෙනම් මේ දියසුලිය කියලා කියන්නේ මොකක්ද ඔබ වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් නැවත ප්‍රශ්න අහනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මහණෙනේ ඒ දියසුලිය කියලා කිව්වේ මම පංචකාම ගුණයට කියපු නමක් කිව්වා. කාම ගුණවලට තියෙන කාම ගුණ පහක් තියෙනවානේ. දැන් ඔයත්තන්ට මං බෞද්ධ රූප වාහිනිය මීට මාසයකට විතර එපිටදී ධර්ම දේශනා පැවැත්වුවා කාමච්ඡන්ද කියලා. නේද? ඔබට මේ දේශනාව අහන්නත් පුළුවන්. ඔන්නේ කාමච්ඡන්ද සූත්‍ර ඒ ධර්මපරියාය විස්තර කරලා දෙනකොට මම ඔයත්තන්ට රේරුකාණේ චන්ද විමල මහානායක හාමුදුරුවෝ රචනා කරලා තියෙන ඒ ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙන ධර්ම කාරණාවක්. ඊළඟට නීවරණ ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර මේ ආදී වශයෙන් අරගෙන ඔබට පැහැදිලි කරලා දීලා තියෙනවා. තවත් ස්වාමින් වහන්සේලා විදිහ අපටත් වඩා හොඳ ලස්සනට විස්තර කරලා දීලා තියෙනවා. එතකොට මේ පංචකාම වල තියෙනවා කියනවා ಗುಣ පහක්. ආන්ගේ පංචකාම ගුණ පහට කියන නමක් තමයි මහණෙනි මම මේ දියසුලියක් කියලා නුඹලට මතක් කළේ කිව්වා. දැන් බලන්න එතකොට මේ දුස්සීලකමෙන් ඊළඟට ලාමක ස්වභාවයෙන් අපවිත්‍ර දේවල් වලින් නේ එතකොට සැඟවිච්ච දේවල් වලින් කල් ගෙවන භික්ෂුව හරියට කිව්ව මොකද්ද? දියසුලියක් වගේ කියලා කිව්වා. ඊළඟට කියන මොකද්ද? මේ ඇතුළත කුණු වුණා කියලා කියන්නේ මොකද්ද කියලා අහනවා. ඇතුළත කුණු වුණා කියන්නේ මොකද්ද? තමන්ගේ සිල්වන්තකමෙන් ගුණවන්තකමෙන් තමන් පිරිහිලා ගියපු කෙනෙක්. වැඩක් වෙනවද? වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේ ධර්මපරියාය හරි ලස්සන කතාවක් තියෙනවා අපිට කෙටියෙන් ඒ මතක් කරන්නම්. ඔය නන්ද කියලා ගෝපාලෙක් හිටියා. නන්ද ගෝපාලලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා ස්වාමීනි ඊතර මෙතර මැද ගිලුණු කියන දැන් ওই කතා ටික ඔක්කොම කියලා කියනවා ස්වාමීනි මට ඔබ වහන්සේගේ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබන්න ඕන කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් නන්ද හොඳයි ඔබ ගවය ටික අරන් ගින් ගව හිමියට බාර දිහන් කිව්වා. කියන මොකද්ද? අනේ ස්වාමීනි මම මේ දෙන්නුන්ටයි වස්සන්ටයි ගිජුයි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා නන්ද මේ නන්ද එහෙම වෙන්න බෑ. මේ සියල්ලම ගිහින් බාර දෙන්න කිව්වා. දැන් බලන්න එතකොට පැවිදිකම කියලා කියන්නේ සියල්ල අතහරිනවා කියන එක. ඊට පස්සේ මේ නන්ද කියන ගෝපල්ලා බුදුරජාණන් වහන්සේ කියපු විදිහටම තමන්ගේ නායකයාට ගිහින් මේ සියල්ලම බාර දෙනවා. බාර දීලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පැවිදි උපසම්පදාව පින්වත්නි ලබනවා. ඊට පස්සේදී බුදුරජාණන් වහන්සේ කියනවා මෙතුමට මොකද්ද? උපසම්පන්න වූ නොබෝ කාලයක් යන්න පෙර බොහෝ කාලයක් යන්න පෙර කෙටි කාලයක් තුල නන්ද කියන මේ ගෝපල්ලා ශාසනයේ නිවැරදි බ්‍රහ්මචර්යාව පූර්ණය කරලා රහත් භාවයට පත් වුණා කියලා ධර්මයේ විස්තර කරනවා.
දැන් බලන්න එතකොට මේ දාරුක්ඛන්ද සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විස්තර කළේ මොකද්ද? පැවිද්දෙක් හරි ගිහියෙක් හරිනේ කවුරු හරි කෙනෙක් පින්වත්නේ භාග්‍යවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මාර්ගී ගමන් කරන්නෙක් නම් ඔහු මොනවටද අහු වෙන්නේ නැත්තේ? ඔහු අස්මිමානයට මමායනයට අහු වෙන්නේ නැහැ. නේද? පුත්‍රයෝ නිසා, දූ දරුවෝ නිසා, වස්තු සම්භාර නිසා දුකටපත් වෙන්නේ නැහැ. ඊළඟට කියන මොකද්ද? අපේක්ෂාවක් ඇතිව සිල් රකින්නේ නැහනේ. දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ වගේ තැන් වලට යන්න එහෙම නැහැ. එහෙම සිල් රකින්නෙත් නැහැ. දිය සුලියකට වගේ පංචකාම ගුණයන් වලට අහු වෙන්නෙත් නැහැ. එහෙනම් මොකද්ද? ඇතුළත කුණු වුණා වගේ පිටත කුණු වුණා වගේ තමන්ගේ සිල්වන්තකමෙන් ගුණවන්තකමෙන් තමන් පිරිහීමටපත් වෙන්නේ නැහැ. අර නන්දය කියන ගොපලු දරුවා සියල්ල අතහැරලානේ. ඔහු කියනවනේ වැස්සියන්ටයි පැටවුන්ටයි මම හරි ආසයි කියලා. ඒ සියල්ල පවා අතහැරලා දාලා පැවිදි වෙලා බොහෝ කාලයක් යන්න කලින් රහත් භාවයටපත් වුණ. එහෙනම් සියල්ල අතහැරලා. එහෙනම් පින්වත්නි අපිත් මේ සම්බුද්ධ ශාසනයේ මැගහැර ගන්නේ නැතුව නිවන් අවබෝධ කරගන්න මේ පංචකාමයන් වලට අහු වෙන්නේ නැතුව ඉන්න ඕන. නේද? බාහිර ආධ්‍යාත්මික ආයතන වලට අහු වෙන්නේ නැතුව ඉන්න ඕන. අර දර කඳ මහා සාගරයට ගලාගෙන යනවා වගේ අපිත් නිවනටම නෙමුණු සිත් ඇතිව සීලාදී ගුණ ධර්මයන් පූර්ණය කරන්න අදිෂ්ඨාන කරගන්න ඕන. ඉතින් අපි ඒ සඳහා වැඩිහිටි හැම දිනාටමත් ලෝක ළමා දිනේ වෙනුවෙන් සියලු දරුවන්ටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. නිවනට යොමු වුණු කායික වාචසික මානසික හැසිරීම ඇතුව ගමන් කරන්නට මේ උතුම් ධර්මානුශාසනාව නිවන් දොරටුවක් බවටම පත් වේවා. සාදු සාදු සාදු. පින්වතුනි, ඊ타ත්ම සත්පුරුෂ භාවයෙන් මෙම ධර්මානුශාසනාවට දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුණු පින්වත් පිරිස සිහිපත් කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. යටිනුවර දන්තොර වල්ගම්පාය අංක 76 දරණ නිවසේ පදිංචි විශ්‍රාමලත් පොලිස් පරීක්ෂක එම්.ඒ. මිල්ලව බණ්ඩාර මහත්මයාට අවුරුදු 80ක් පිරීම නිමිත්තෙන් ස්වාමි දියණිය මහනුවර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික මුදල් සහකාර අශෝකා මිල්ලව බණ්ඩාර මහත්මිය, ඒ වගේම දැනට විදේශගතව සිටින අචල නාලක මිල්ලව බණ්ඩාර පුතුන්, ඒ වගේම දියණියන් ආලිකා බෑනා සේනක, දිසා බණ්ඩාර ලේලියන්, ඒ වගේම ඉනෝකා සිතුමිනි මිල්ලව බණ්ඩාර හා මොනුබුරු මිනිබිරියන්, ඒ වගේම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විශ්‍රාමික කළමනාකරු ඥාති පුත්‍ර එල්.ඒ.ආර්. හේරත් බණ්ඩාර පුතා ඇතුළු පවුලේ සෑම දෙනෙක්ම මේ පින්කමෙහි දායකත්වයෙන් කටයුතු කළා. ඒ පින්වත් පිරිස පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එම්.ඒ. මිල්ලව බණ්ඩාර මහත්මයාගේ පරලොව සැපත්, එම්.ඒ. පුංචි බණ්ඩාර පියාණන් හා එස්.ආර්.එම්. ලොකුමැණිකේ මෑණියන්, ඒ වගේම ගොඩිගමුවේ පදිංචි වෙයි සිටි එස්.ආර්.එම්. ලොකු බණ්ඩාර මාමා, ඒ වගේම එච්.ඒ. ලොකුමැණිකේ නැන්දනිය සහෝදරයා හා සහෝදරිය අශෝකා මිල්ලව බණ්ඩාර මහත්මියගේ වල්ගම්පායේ පදිංචිව සිට පරලොව සැපත් වෛද්‍යාචාර්ය ඒ.බී. වීරසේකර පියාණන් සහ බී.එම්. වීරසේකර මෑණියන්, වීරසේකර සහෝදරයන් පස්දෙනා ඇතුළු දෙපාර්ශවයේම මිය පරලොව ගිය ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නටත් අපවත් වී වදාළ වල්ගම්පායේ රජමහා විහාරයේ වැඩ වාසය කළ විහාරාධිපති අවසරයි මලත මහා විහාරයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍යපාද අවසරයි දෙහිදෙනියේ රතනසාර ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයට උතුම් නිර්වාණ අවබෝධය සැලසෙත්වා යන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා මිල්ලව බණ්ඩාර මහත්මයාට අවුරුදු 80 පිරීම නිමිත්තෙන් එතුමාට නිරෝගී සම්පත දිගාසිරි සම්පත ප්‍රාර්ථනා කිරීම, දැනට විදේශගතව සිටිනව
සිටිනේ වීරසේකර පවුලේ සහ මෙල්ලව බණ්ඩාර පවුල්වල දූ දරුවන්ගේ රැකී ආරක්ෂා කටයුතු දියුණු පමුණවන්නට, ඒ වගේම දුරන්ගේ, දුලාච්, දුලින, සෙනාරා, සෙනේකා, රිවින්, මාවල්, මිල්ලව බණ්ඩාර මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වන්නටත්, ඒ වගේම වත්මන් වල්ගම්පාය රජ මහා විහාරයේ භාරකාර තැන්පත් පූජ්‍යපාද අවසරයි ඇකිරියේ සද්ධානන්ද ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝ රත්නයටත් සුජීවත්ව සිටින ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවපත් භව ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති බෞද්ධ ආමාත්‍ය ජාලයෙන් ගරු අධ්‍යක්ෂක සභාපති දූරන්දර අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් රට ජාතිය වෙනුවෙන් සේවය කරන රාජ්‍ය නායකයන්ට සහ පොලිස් ආශ්‍රිත ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවනයේ දිගාසිරි සම්පත සැලසෙත්වා යන උතුම් ප්‍රාර්ථනාවත් කොවිඩ් රෝගීන් සුවපත් කරන්නට වෙහෙසෙන සිළු දෙනාටම නිරෝගී සම්පත ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සත්පුරුෂ භාවයෙන් යුක්තව සිහිපත් කරනවා ශ්‍රී සම්බෝධි විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරණගම කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් අපවත් ඒ වදාළ සිළු මහා සංඝ රත්නයටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනම සැලසෙත්වා යන සාදු සිත අරමුණෙන් පින් අනුමෝදන් කරන්නට ඔයත් බලාපොරොත්තු වෙනවා. දේශනා කළ ධර්මානුශාසනාවේ කුසලානිසංස ධර්මයෝ ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාරාධිපති අවසරයි ශ්‍යාමෝපාලි මහානිකායේ මලතු පාර්ශවයේ වින්සත් වාරික කාරක සංඝ සභික අමුණුගම රාජගුරු විපස්සී නායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝ රත්නයට උතුම් නිර්වාණ අවබෝධයේ සඳහාම දිඝාසිරි සම්පත සඳහාම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. අපි රැස් කරගත් සියලු පුණ්‍ය ඵල ධර්මයෝ සියලු ඉෂ්ඨකාමික දෙවිවරු අනුමෝදන්ව සතුටු සිත් ඇතිව සම්බුද්ධ ශාසනයත් මේ රටත් ලෝකයත් යහතින් ආරක්ෂා කොට දෙවියොත් උතුම් නිවනේම සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. තුන් ලෝකාග්‍ර තිලවක තිලක බුදුවමා මෑණියන් වහන්සේ විසින් සකල සත්වයන් වෙත පතල මහ කරුණාවකින් යුක්තව දේශනා කොට වදාලා වූ නෛර්යානික ශ්‍රේ සද්ධර්ම දේශනාවෙන් බිඳක් ශ්‍රවණය කිරීමෙන්ද ශ්‍රවණය කිරීමට සැලසීමෙන්ද ලබන ලද කුසලානිසංස ධර්මයෝ නමින් මෙය පරලොව ගිය ගුරුවර දෙමව්පිය ඥාති මිත්‍රාදී හැම දෙනාටද ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා හැම දෙනාටද සර්ව මල විරහිත අත්‍යං පබරතර අග්‍රාමෘත මහා නිර්වාණ සම්පත් සාක්ෂාත් කර ගැනීමටම හේතු වේවයි වාසනාව වේවයි සිතා පිංචිතින් යුතුව පින් අනුමෝදන් විය යුතුය. සාදු 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 සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ ශාස්ත්‍රපති පූජනීය නීතියගම චන්දිම පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදුනාද පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, එත් සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් මේ පින්බර වස්සාන කාලයේදී ඔබ වෙතගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම
ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.